समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनी අද අපේ සදහවත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම සඳහා. මේ උතුම් පින්කම සිද්ධ කර දෙන ලෙස අපට ආරාධනා කළේ නවසීලන්තයේ ජීවත් වෙන අපේ සදහවත් අක්ෂිකා කොබ්බකඩුව මැතිණියක් ජීවක කොබ්බකඩුව මැතිතුමත්. හැබැයි ඇත්ත ඔය ආරාධනාව සිද්ධ කළේ එයත්න්ගේ තාම සමීප කල්යාණ මිතුරියක් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජීවත් වෙන චින්තා ගෝමස් මැතිණියගේ ඉල්ලීමක් අනුව තමයි අද මේ උතුම් සද්ධර්ම දේශනාවට අපිට ආරාධනා කළේ. විශේෂයෙන්ම අද දවසේ ආරණ්‍යකේතන දීක්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලාට දැසන හීල දානය සඳහා දායකත්වය ලබා දෙමින් තාම ශ්‍රද්ධාවෙන් අද මේ පින්කම සිද්ධ කරන්නේ. අදට හරියටම මාස 3කට පෙර අභාවයටපත් වුණු ගම්පහ තක්සිලාවේ ගුරු මාතාවක් වන හර්ෂනි දිසානායක මහත්මියට පින් දෙන්නත් අවුරුදු 44කට පෙර මිය ගිය මාලනී දිසානායක අම්මට වසර 4කට පෙර මිය ගිය කේ.බී. දිසානායක තාත්තට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම එම මැතිණියගේ ආදරණීය දරුවෝ බිම්සරි හිරුෂ් ඒ දරුවෝ දෙන්නට ආශිර්වාද කරන්නට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දීක්ෂා සහ දිහංගා කියන දරුවෝ දෙන්නටත් බුද්ධික සහ ප්‍රතිභා කියන අයටත් ආශිර්වාද කරමින් තමයි අද මේ උතුම් පින්කම එයත්න් විසින් සිද්ධ කරන්නේ. ඉතින් සදහවතුනි තාම ශ්‍රද්ධාවෙන් තමන්ගේ ගුරු මෑණි කෙනෙකුටත් ආදරණීය අම්මා තාත්තටත් පින් දෙමින් චින්තා ගෝමස් මැතිණිය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරේ ඉඳලා නුවර ඉඳලා මේ උතුම් පින්කම සිද්ධ කරද්දී ඔබ හැමදෙනාටම උතුම් දහම් කරුණක් ඉගෙන ගන්නට බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ අවස්ථාව අවකාශය උදා වෙලා තියෙනවා. පිතාම සතුටු වෙනවා මේ විදියට වරින් වර ඔබ වෙනුවෙන් බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සද්ධර්ම දේශනාවන් සිද්ධ කරලා දෙන්නට අපට අවස්ථාව ලැබීම පිළිබඳව. ඒ සඳහා විවිධ පින්වතුන් දායකත්වයේ ගන්නවා. ඒ ඇත්තන්ටත් අතිශයින්ම අපි හදවතින් ආශිර්වාද කරනවා. අද මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ මුහුණු පොතේ දැක්ක සටහනක් අනුසාරයෙන් ඊටාම වටින කරුණු කීපයක්. ඒ සටහන මට හම්බෙන් දැක ගන්නට ලැබුණේ මුහුණු පොතේ හුවමාරු වෙනවා අපේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේගේ මුහුණු පොත තුළ. ඒ තාම වටින ධර්ම කරුණු කීපයක් අවධාරණය කරලා තිබුණා ඒ සටහනේ. ධම්ම 7 කියන පේජ් එකේ පළවෙච්ච දෙයක් මම හිතන්නේ. එහි සටහන් වෙච්ච කරුණු. එහි මූලිකව සාකච්ඡා කරන්නේ මේ තමන්ව උපමා කරගෙන අන් අයට යහපත කිරීමත් අයහපත නොකර ඉඳීමත්.
ඒ කරුණ මා බොහෝ වෙලාවල් වල දේශනාවලදී ඔබත් එක්ක කෙටියෙන් සාකච්ඡා කරපු අවස්ථා තියෙනවා. තමන් උපමා කරගෙන අන් අයට අයහපතක් නොකිරීමත් තමන් උපමා කරගෙන අන් අයට යහපත කිරීමත්. දැන් අපි සිල් සමාදන් වෙනකොට සමාදන් වෙනවා කියලා කියනවා. වේරමණී වළකිනවා කියලා කියනවා. එතකොට අපි වැළකීම සහ සමාදන් වීම කියලා දෙකම අපිට කරන්න පුළුවන්. අපිව උපමාවට ගන්නවා නම් ඒ කිව්වේ මෙහෙමයි. අපිට මේ දේ කරොත් කවුරු හරි අපි කැමතිද? තමන්ට යමක් වුණොත් ඒකට තමන් කැමතිද කියලා හිතුවොත් අන්න එතකොට කරන්නේ ආත්මෝපමාව. තමන්ට තමන් උපමා කරගන්නවා. ඊළඟට මේ විදියට යමෙක් මට කිව්වොත් මට මොකක්ද දැනෙන්නේ? එහෙම හිතුවම අපට සැබවින්ම අයහපත් සියලු දේවල් වලින් වළකින්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීර්යය අප තුළ ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒ වගේම යහපත් උතුම් දේවල් කරන්න අවශ්‍ය කරන වීර්යයත් අප තුළ ගොඩනැගෙන්න පටන් ගන්නවා. අපි අපට උපමා කරගෙන දේවල් දිහා, ක්‍රියාකාරකම් දිහා, අපේ හැසිරීම් දිහා හොඳ නිරීක්ෂණයක් කරනවා. බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කරන දෙයක් තමයි අත්තානං උපමං කତ୍වා. තමන් උපමාවට ගන්න කියන එක. තමන් උපමාවට ගන්න. තමන් උපමාවට ගත්තොතින් බොහෝ දේවල් නොකර ඉන්න පුළුවන්. උන්වහන්සේ අවධාරණය කළා නහනේයන ඝාතයි. කාටවත් හිංසා කරන්න, පීඩා කරන්න, පහර දෙන්න, ඝාතනය කරන්න යන්න එපා. ඒක තමන්ට වෙනවට තමන් අකමැතිනේ. තමන්ට වෙනවට ඒක තමන් අකමැති. ඔබ කැමතිද ගුටි කන්න? ඔබ කැමතිද දඬුවම් ලබන්න? අපි කවුරුවක්වත් දඬුවම් ලබන්න කැමති නෑ. අපි ගොඩාක් දේවල් පුංචි කාලේ අම්මා ගහයි කියන බයට, තාත්තා ගහයි කියන බයට, ගුරුතුමා ගුරුතුමිය දඬුවම් කරයි කියන බයට අපි පුංචි කාලේ ගොඩක් වැලකිච්ච නොකර ඉඳපු දේවල් ගොඩාරයක් තියෙනවා. ඒක ඇතුලේ පේනවා අපි තාම බය දෙයක් තමයි කාගෙන්වත් පහර කන්න. තාම බයයි. මම ගොඩාක් ගුටි කාලා තියෙන නිසා මම දන්නවා ඒක කොච්චර දුෂ්කර දෙයක්ද කියලා. හැබැයි මම වැඩිහිටියෙක් වුණාට පස්සේ මමත් වැරදි කරන පොඩි සායනහන්සලට කායික දඬුවම් දීලා තියෙනවා. ඒක යහපත් නෑ. මම පසු කාලීනව 100%ක්ම අවබෝධයෙන්ම නවත්තලා දැම්මා. නමුත් මමත් කායික දඬුවම් කරලා තියෙනවා. ඒක යහපත් නෑ. ඒක යහපත් දෙයක් කියලා මම පිළිගන්නේ. යහපත් දෙයක් කියලා මම පිළිගන්නේ නැත්තේ එවැනි කායික දඬුවමකින් කළ හැකි දෙයක් තියෙනවා. ඒ තමයි ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනිත් එක්කෙනා බය ගන්නන එක. අනිකාව තැතිගැන්වීම කරන්න පුළුවන් කායික දඬුවම් වලින්. ඒ අරුණකොට අනිකාව නිවැරදි කිරීම හෝ යහපත් තත්ත්වයට පත් කිරීම කායික දඬුවම් වලින් පුළුවන් කියලා මං විශ්වාස කරන්නේ. කෙටි කාලයකට හැබැයි පාලනය කරගෙන යන්න, කෙනෙක්ව පාලනය කරන්න කායික දඬුවම් කිරීම උපකාරයක් වෙලා තියෙන අවස්ථා තියෙනවා. ඒත් මම පුද්ගලිකව දැන් කායික දඬුවම් කිරීම කියන එක කරන්නේ. මං ඒක මගේ මනසින්ම
ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මම දන්නවා මේ කායික දඬුවමට එය ලැබීමට එය විඳීමට හැමෝම බයයි. තිරිසන් සතුන්ගේ ඉඳලා මනුෂ්‍ය සත්වයා දක්වා සියලු දෙනා බයයි කායික දණ්ඩනයට. කායික දණ්ඩනයට බයයි. මරණයට සියලු දෙනා බයයි. මම දන්නවා වරින් වර ඔය එනවනේ කරලියට මේ මාතෘකාවක් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න යන්නේ කියලා වගේ මාතෘකා වරින් වර ලංකාවේ කරලියට එනවා. ඒ එනකොට එහෙම එය කරලියට එනකොට සිද්ධ වෙන දේ තමයි ඒ අර මරණ දණ්ඩනයට කැප වෙලා ඉන්න අය, ඒකට නියම වෙලා ඉන්න අය දැඩි ලෙස ගිලන් වෙන අවස්ථා තියෙනවා. ඒ ඇති වෙන බය ඇතුලේ, ඒ ඇති වෙන තැති ගැනීම ඇතුලේ. සමහර විට එයාට මරණ දණ්ඩනය ලැබිලා තියෙන්නෙම එයා තව කෙනෙකුව ඝාතනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ තමන් නොකරත් තමන් එහෙම එකක් කරලාය කියලා නෛතිකව තමන්ට ඒ වැරද්ද ඔප්පු වෙලා මොකක් හරි හේතුවකින් එයාගේ කරට ඒක වැටිච්ච එකේ ප්‍රතිඵලයක්. ඔය දෙකටම ආපු අය ඉන්නවා. එතකොට තමන් මැරෙන්නයි යන්නේ කියලා හිතනකොට විශාල බයකින්, තැති ගැනීමකින් මිනිස්සු පීඩා විඳිනවා. මම ඔබට යෝජනා කරනවා මෙහෙම. ඔබට ජීවිතේ අනෙක් අය ගහන්න එනකොට දැනුණු බය, දැනුණු ගැහුවම දැනුණු වේදනාව, රිදුම, ඒ අත්දැකීම ඔබට තියෙනවා නම්, ඒ අත්දැකීමට ඔබ කැමති නැත්නම් මයිලා සිටිනවා ඔබෙන්. ඔබත් අනිත් අයට හිංසා කරන, කායික පීඩා කරන, පහර දීම් සිත කරන කෙනෙකු බවට පත් වෙන්න එපා. ඔබට කරනවට අකමැති දේ ඔබ කරන්න එපා. කොහොමත් වැඩිහිටියන් වන අපේ කායික ශක්තිය එක්ක චූටි ළමයෙකුට කිසිසේත්ම අපෙන් පහරක් කෑමේ, අපි ගහන පහරක් දරා ගැනීමේ හැකියාවක් නැහැ කියන එක තමයි යථාර්ථය. ඇත්තටම නැහැ. මොකද අපි දන්නවනේ වැඩිහිටියෝ අපිට දඬුවම් දුන්නා කොච්චර රිදුනද කියලා. කොච්චර දරා ගන්න එක අමාරු වුණාද කියලා. ඒක දුෂ්කර දෙයක්. මම ඔබට යෝජනා කරනවා චූටි දරුවෙකුට නෙමෙයි වැඩිහිටියෙකුටවත්, සතා සීපාවෙකුටවත් ඔබ ඔබේ අතින් හෝ දඬු මුගුරු වලින් හෝ හිංසා කරන්න යන්න එපා. ජීවිතේ එක දවසක් හරි එවැනි හිංසනයක පීඩාව විඳලා තියෙනවා නම්, ඒ වේදනාව විඳලා තියෙනවා නම්, ඒ දුක ඔබ දන්නවා නම් මා ඔබට යෝජනා කරනවා ඔබ එය තව කෙනෙකුට දෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. මාත් ඒ තත්වයට සාර්ථක වුණේ බොහෝ කාලයක් නේ. බොහෝ කාලයක් ගිහිල්ලා බව සිහිපත් කරන්න ඕන. කියන්නේ මට දඬුවම් ලැබිලා තියෙනවා, නමුත් මම දඬුවම් කිරීම කියන එක නැවැත්තුවේ බොහෝ කාලයක් ගිහිල්ලා එතෙන්ට අපේ මනස අනිත් පැත්තට හරවනවා කියන එක ලොකු වෑයමක්. මං හිතන්නේ අපේ අවිඥානය තුල යම්කිසි ආකාරයකට ද්වේෂයක් සහ ඇබ්බැහියක් ඇති වෙනවා. අර අපිට බලවත් අය විසින් කරපු හිංසා අපිත් අනිත් එක්කෙනාට කරන්න ඕන කියලා අවිඥානික ආසාවක්. ඒක මම හිතන්නේ මේ unconscious mind එකෙන් එනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ කැමැත්ත, ඒ ඕනකම අපේ ඇතුලේ තියෙනවා කියලා මට හිතෙනවා. ඒ රුදුරු එකක් ඒක. ඒක අර රැග් කරාමනේ. අනිත්
කෙනෙක් අලුතින් තැනකට ගියාට පස්සේ යාට යම් යම් පීඩා එල්ල කරනවනේ. ඒක අර අනිකාට කරන ඒ මානසිකත්වය ඒක අභ්‍යන්තරිකව තියෙන තාම නොදියුණු මනෝභාවයක් විදිහට තමයි මා පුද්ගලිකව සලකන්නේ. මම ඒක තේරුම් ගනිමින් ඉන්නේ. ඒ නිසා මා ඉල්ලා සිටිනවා පුළුවන් තරම් ඔබ එවැනි කායික පීඩා, කායික හිංසා කාටවත් නොකරන කෙනෙකු බවට පත්වෙන්න වීරිය කරන්න. කෙනෙකු යහපත් කරන්න තියෙන එකම ධර්මය, එකම ක්‍රමවේදය එයයි කියලා ඔබේ මනස කියාවි. ඒත් ඔබ උත්සාහ කරන්න ඒ මනසේ වහලෙක් නොවී ඉන්න. පළවෙනි දේ ඒක. අද කතා කරමු. දෙවෙනි කාරණේ. ඔබට යම් යම් දේවල් නැති බැරි අවස්ථාවක ඒ කියන්නේ ඔබට මුදල් ඕන. ඒත් මුදල් නැති වෙච්ච අවස්ථාවක ඔබට ඇඳුමක් ඕන. ඔබ ආස ඇඳුම නැති අවස්ථාවේ ඔබට කන්න කැමති කෑමක් තියෙනවා ඒක ගන්න ඕන. ඒත් ඔබට එහෙම ගන්න බැරි වුණු අවස්ථාවේ ඒ නැති බැරි කමේ වේදනාව ඔබට ජීවිතේ එක දවසක් හරි දැනිලා තියෙනවද? එක දවසක් හරි. මම ඔබට යෝජනා කරනවා ඒ මතක් කරන්න කියලා. ඒ මතක් කරන්න. නැති බැරි කමේ වේදනාව. තමන්ට ආස දේ ගන්න බැරි. තමන්ට ආස දේ කන්න බැරි. තමන්ට ආස දේ තමන්ගේ කරගන්න බැරි තරම් ඒ අමාරු අවස්ථා, ඒ වේදනාකාරී අවස්ථා, කඳුළු පුරෝගෙන ඉඳපු අවස්ථා ජීවිතයේ ඇති. ඒ මතක් කරා තමන්ට ලැබුණු ඒ අත්දැකීම. ඒ අත්දැකීම මෙනෙහි කරලා, ඒ වේදනාව මෙනෙහි කරලා මම ඔබට යෝජනා කරනවා පුළුවන් හැම අවස්ථාවකම නැති බැරි අයට ඔබට ශක්ති ප්‍රමාණයෙන් දෙයක් පරිත්‍යාග කරන, පිරිනමන දෙන කෙනෙකු බවට පත් වෙන්න. මොකද නැති බැරි කමේ වේදනාව අත්විඳ කෙනෙකුට තමයි නැති බැරි කමින් වේදනා විඳින්නෙකුගේ වේදනාව හරි ඉක්මනින් අඳුන ගන්න ලේසි. ඒ වේදනාව අනෙකාගේ ඒ වේදනාව තමන් තුළින් දකින්ට පුළුවන් වෙන්නේ ඒ අත්දැකීම තියෙන කෙනාට. හරිම ලේසි ඒක දකින්න. ඔබ මතක් කරා කෑම නැතුව ඉඳපු දවස් ඇති. මම නම් මතක් කරනවා. මම අන් අයට නැති බැරි අයට උදව් කරද්දි මගේ පුංචි කාලේ මම මතක් කරනවානේ. අපි කුඩා කාලේ ආර්ථික දුෂ්කරතා, ආහාර පානවල දුෂ්කරතා කොතෙකුත් තිබිලා තියෙනවා. ඒ අවස්ථා මතක් කරාම නැති බැරි අයට, දුප්පත් අයට මට ලැබෙන පිරිකර වලින් නිසල්මනේ බොහෝ උපකාර කරනවා. කොච්චර ළමයින්ට ඇඳුම් ගන්නට උදව් කරලා තියෙද? කොච්චරනම් ළමයින්ට සපත්තු ගන්න උදව් කරලා තියෙද? පොත් බෑග් ගන්න මා උදව් කරලා තියෙද? ඇයි? ඒ හැම දෙයක්ම පොඩි කාලේ මා වින්ද ප්‍රශ්න. අපි පුංචි කාලේ සමහර වෙලාවට ඇඳපු කොට කලිසම ඇඳලා වැඩි වෙලාම හොද ඇඳලා වැඩි වෙලාම ඒකේ සිදුරු හිල් හැදිච්ච අවස්ථා තිබුණා. ඒව ඇඳන් යනකොට යාළුවෝ හූ කියපු වෙලාවලුත් නැතුව නෙමෙයි. ඒක මගේ ඇතුලේ එක ඇහෙන වෙලාවල් තියෙනවා මගේ මනසට.
මා බොහෝ අයට පොඩි දරුවන්ට විශේෂයෙන් ඉස්කෝලේ යන දරුවන්ට ඇඳුම් අරන් දෙන්න මා පෙළඹෙන ප්‍රධාන හේතුවක් ඒක. ඒ අත්දැකීම. සපත්තු නැතුව සෙරෙප්පු දෙක දාගෙන අනිත් ළමයි සපත්තු දාන්න යද්දී සෙරෙප්පු දෙක දාගෙන පාසලට යනකොට දැනෙන අසහනය කත් ඉඳලා තියෙනවා. බොහෝ ඈත පළාත්වල දරුවන්ට සපත්තු අරන් දෙන්න මගේ හිත පෙළඹිච්ච හේතු අතර ඒ අර අත්දැකීම හරිම උදව් වෙලා තියෙනවා. මම ඔබට යෝජනා කරනවා මේ බණ අහන බහුතරයක් දෙනා සත්මහල් ප්‍රාසාදවල ඉපදිච්ච අය නෙමෙයි. බොහෝ දුෂ්කරතා මැද්දේ ආදරණීය අම්මා තාත්තා අපි පුංචි කාලේ අපිව හැදුවේ වැඩුවේ. එතකොට අන්නේ අත්දැකීම තියෙන අපිට තමයි අනේකාගේ වේදනාව අඳුන ගන්න ලේසි. මම ඔබට යෝජනා කරනවා ඒ නැති බැරි කමේ වේදනාව අත්විඳලා තියෙනවා නම් ඔබ නැති බැරි අයට කවදාවත් ඔබට පුළුවන් වෙලාවේ යමක් නොදී ඉන්න එපා. මට මතකයි අපේ අම්මා කියන එක කාරණයක්. ඒ තමයි මගුල් ගෙදරකට දුර බැහැර ගමනකට යන්න ඕන වුණාම අපේ අම්මා ඒ කාලේ මට චූටි කාලේ අන්තම් මතකයි අවුරුදු 8 9 දී වගේ දන්න කියන කෙනෙක්ගෙන් තමයි ඇඳුමක් ඉල්ලගන්නේ. එහෙම ඉල්ලගෙන නැඳන් යනවා. හැබැයි ඒවා ඉල්ල ගන්න ගියාම අත්විඳින අපහසුතා ඔවුන් ගාව ඒ බැගෑපත් වීමේදී විඳින දේ කොච්චර අමාරුද කියන එක මට මතකයි අපේ අම්මා කියලා තියෙනවා. එහෙම අවස්ථා ලංකාවේ බොහෝ අයට තියෙන ඒ අත්දැකීම. ඒ අත්දැකීම තියෙන අපි පුංචි කාලේ මේ කියන්නේ 80 90 අතර කාල පරිච්ඡේදයේ ලංකාව මේ වගේ විවිධ පීඩාවන්ගෙන් පිරුණු සමාජයක අපි හිටියේ. මං විශේෂයෙන්ම generation Z නේ generation Z නියෝජනය කරන zillennials ලට යෝජනා කරනවා ඔබට මේ අත්දැකීම ලැබුණේ නැහැ. ඒක ලොකු දෙයක්. මම සතුටුයි ඔබට එවැනි දුෂ්කර අත්දැකීම් ජීවිතේ නොලැබුණු එක. ඔබ වාසනාවන්තයි. ඒත් බණහන අය අතර මේ 95න් පස්සේ ඉපදිච්ච දරුවෝ බණහනවා නම් මා යෝජනා කරනවා අඩුම ඔබ මේ වසංගත කාලයේ නැතිබරි කමේ වේදනාව දේවල් අගහිඟ කමේ වේදනාව ඔබ වෙනදාට වඩා අත්විඳින්න ඔබට ලැබුණා. ඒ වේදනාව තේරුම් ගන්න. ඒ වේදනාව ඔබට ලැබුණේ මේ අමාරු කාලේ විතරයි. සමහර විට ඔබේ ඉතුරු ජීවිත කාලය පුරාම ඔබේ අම්මා තාත්තා ඊටම සුඛෝපභෝගී හොඳ ජීවිතයක් ඔබට දීලා ඇති. ඒත් ඔබ මතක තියාගන්න. ඔබ අවුරුදු 2ක් වගේ කාලයක් අත්විඳ මේ නැතිබරිකම, දුෂ්කරකම, අමාරුකම මුළු ජීවිතේ පුරාම අත්විඳින සමාජයක් ලංකාවේ ඉන්නවා. අපේ රටේ ඉන්නවා. ලෝකෙ බොහෝ තැන්වල ඉන්නවා. ඒ නිසා මා එවැනි පරම්පරාව, ඒ කියන්නේ zillennialsලා generation Z එකනේ නියෝජනය කරන දරු පරම්පරාවේ අයට යෝජනා කරනවා පුළුවන් ආකාරයකින් ඔබ මේක තමන්ගෙන් තේරුම් අරගෙන තමන් දැන් යමක් අත්විඳා තමන් ආසදේ කන්න නැතුව ඉන්නකේ අමාරුකම ඔබ අත්විඳා යා විදුලිය නැතුව ඉන්නකේ අමාරුකම ඔබ අත්විඳිමින් තියෙනවා
ලංකාවේ කරන්ට් එක කැපෙනවා. විදුලිය නැතුව තියෙනවා. ඉටිපන්දමේ කොප්පි ලාම්පුවේ ඉන්නේ අමාරුකම. එය මුළු ජීවිතේම අත්විඳින ඉටිපන්දම් එළියෙන් කොප්පි ලාම්පුව එළියෙන් පාඩම් කරන දරුවෝ තව බොහෝ ඉන්නවා ලංකාවේ. ලෝකේ. ඒ නිසා ඒ પરම්පරාවේ දරුවන්ට මා යෝජනා කරනවා ඔබ පුළුවන් නම් ඔබ ඒ නැති බැරි කමෙන් අත්විඳින දේ තේරුම් අරගෙන අන් අයට උදව් කරන කෙනෙක් වෙන්න. අන් අයට උදව් කරන කෙනෙක් වෙන්න. අන් අයට දේවල් පිරිනමන පරිත්‍යාගශීලී වෙන කෙනෙකු බවට පත් වෙන්න. තුන්වෙනි කාරණේ තමයි බොරු නින්දා අපහාස නේද? බොරු නින්දා අපහාස වලින් ඔබ ජීවිතේ කවදා හරි පීඩා විඳලා තියෙද? බොරු නින්දා අපහාස ඒකවේ නොකල දේවල් කරා කියලා ඔබට අවමන් විඳින්න වෙන. නොකියපු දේවල් කිව්වා කියලා ඔබට අවමන් විඳින්න වෙන. ඒ අත්දැකීම ඔබට තියෙනවා නම් නොකියපු දෙයක් කිව්වා කියලා නින්දා විඳින එක, නොකරපු දෙයක් කරා කියලා නින්දා විඳින එකේ අමාරුව, එතකොට දැනෙන වේදනාව, එතකොට දැනෙන පීඩාව, ඒ වෙලාවට දැනෙන තනිකම, ඒ වෙලාවට දැනෙන කලකිරීම ඔබ එක දවසක් හරි ජීවිතේ අත්විඳලා තියෙනවා නම් මම දන්නේ ඒ අත්දැකීම ඔබට තියෙද කියලා නේ. අත්විඳලා තියෙනවා නම් මා ඔබට යෝජනා කරනවා ඔබ කවදාවත් කෙනෙකුට නේද? කෙනෙකුට නින්දා අපහාස කරන කෙනෙකු බවට පත් වෙන්න එපා. ඔබ කරන්න එපා ඒක. මොකද ඔබේ වේදනාව දන්නවා. බොරුවේ නින්දා අපහාසයේ කෙනෙකුගේ මනස තලල පෙරල දාන එකේ වේදනාව ඔබේ කත්විඳලා තියෙනවා නම් ඔබ හොඳටම දන්නවා. කවුරු හරි කෙනෙක් ඔබේ ජීවිතේ ඔබ කවදාවත් කරපු නැති දෙයක් කරා කියලා හිංසා කරද්දී, නින්දා අපහාස කරද්දී, පීඩා කරද්දී, අවමන් කරද්දී, කොන් කරද්දී, නොසලකා හරිද්දී ඒ වේදනාව ඔබ ඔබේ ජීවිතේ විඳලා තියෙනවා නම් මා යෝජනා කරන ඔබට කවමදාවත් අනෙකෙකුට බොරුවෙන්, නින්දාවෙන්, අපහාසයෙන් පීඩා කරන කෙනෙක් වෙන්න එපා. එතෙන්ට වැටෙන්න එපා. කෙනෙකුට එහෙම කරන්න හිතන වෙලාවෙදිම මතක් කරන්න බොරු, නින්දා, අපහාසයින්ද තමන් කොච්චර විඳෙව්වද කියලා. තමන් කොච්චර ඇඬුවද කියලා. තමන් කොච්චර හැංගිලා හිටියද කියලා. තමන් කොච්චර ලැජ්ජා වුණාද කියලා. තමන් කොච්චර අසරණ වුණාද කියලා හිතන්න. මෙනෙහි කරන්න ඒක. මෙනෙහි කරන වාරයක් පාසා ඔබට ශක්තිය ලැබෙයි. ඔබට ධෛර්යය ලැබෙයි. ඔබේ ජීවිතේ කාටවත් බොරු, නින්දා, අපහාස නොකර ඊටාම යහපත්ව ඔබ ගෙවන දවස ගෙවා ගන්න. අත්තානං උපමං කତ୍වා. මෙච්චර වෙලා කියලා දෙන්නේ මොනවද? තමන් උපමාවට ගන්න. තමන් උපමාවට ගන්න. තමන්ට කෙනෙක් පීඩාකාරී ලෙස කරපු දෙයක්, ඒකේ වේදනාව අත්විඳලා තියෙනවා නම් කවදාකවත් අන් අයට ඔබ ඒ දේ කරන්න යන්න එපා. ඒක මතක් කරන්න. ඒක මෙනෙහි කරන්න. මෙනෙහි කරලා ඔබෙන් ඉස්සරහට ඒ අයහපත් බව යන්නේක නවත්තන්න. මේ කියන්නේ ඒකයි. කොච්චර අයහපත් දෙයක්ද මේ ලෝකෙට නේද? මේ ලෝකෙට කොච්චර අයහපත් දෙයක්ද බොරු, නින්දා, අපහාස කරන එකනේ. කොච්චර අයහපත් දෙයක්ද? කෙනෙකුට නින්දා කරන එක, අපහාස කරන එක, අවමන් කරන එක කොච්චර
කොච්චර වැරදි දෙයක්ද? දැන් බොහෝ වෙලාවට වෙන්නේ මටත් කරලා තියෙනවා එහෙම මාත් කරනවා. එතකොට කවද්ද ඒව නවතින්නේ? මම නම් ජීවිතේ මම උත්සාහ කරමින් ඉන්න දේ තමයි මගේ ගාවට එනකම්ම ආපු අයහපත් දේවල් මගෙන් ඉස්සරහට යන්නේ නැති වෙන්න වග බලා ගන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න. මගේ ගාවට එනකම්ම ආපු අයහපත් දේවල් තියෙනවා. ඒ පීඩාව මං අත්විඳ දේවල් තියෙනවා. මා වීරය කරන එක තමයි ඒ අයහපත් බවට මගෙන් ඉස්සරහට දිගුවක් දෙන්න ඕනේ නැහැ. ඒක තව පරම්පරාවකට ඒ අයහපත් දේ මම දායාද කරලා යන්න හොඳ නැහැ කියන එක. ඒකට මම උත්සාහ කරනවා මගේ ගාව ඒක නවතින්න ඕන. මගේ ගාවදී ඒ අයහපත් හැසිරීම ඒ අයහපත් දෙය නවත්තන්න ඕන කියන එක. එහින්දා මා ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබේ ජීවිතේ කෙනෙකුගේ බොරු හින්දා කෙනෙකුගේ නින්දා පහස හින්දා අවමන් හින්දා වේදනා විඳලා තියෙනම් මුහුණු පොත පාවිච්චි කරලවත් YouTube එක පාවිච්චි කරලවත් වෙනත් සමාජ මාධ්‍ය ජාලයක් පාවිච්චි කරලවත් කාටවත් බොරු නින්දා අපහාස කරන කෙනෙකු බවට පත් වෙන්න එපා. සමහර විට අපි සියල්ල කරලා පස්සේ අපිට තේරෙනකොට එයාට කරපු එක වැරදි කියලා තේරුම් යන වෙලා වෙනකොට අර පුද්ගලයා අපි නේද? අපි නිසා ගොඩක් විඳවලා ගොඩක් පීඩා විඳලා අපි නිසා ගොඩක් දේවල් එයාගේ බිඳ වැටිලා අහිමි වෙලා ජීවිතේ එක දවසක් හරි නින්දා අපහාස වලින් පීඩා විඳීමේ වේදනාව දන්නවනම් කාටවත් නින්දා කරන අපහාස කරන කෙනෙකු බවට පත් වෙන්න එපා කියන එක තමයි ඔබට සිද්ධ කරන ඊළඟ යෝජනාව. අත්තානං උපමං කත්වානේ. තමන් උපමාවට ගන්න මේවයි. තමන් උපමාවට ගන්න. තමන් අත්විඳ දේ තේරුම් ගන්න. ඒක මතක් කරන්න. මතක් කරලා අනේකාගේ ගාවට ඒ දේ නොයන තත්වයට තමන් පත් කර ගන්නට තමන් උත්සාහ කිරීම. ඊළඟ කාරණාව. දැන් ඔබ දන්නවා සමහර වෙලාවට හරියට තේරුම් ගන්නේ නැතුව ඔබව එයාලගේ දෘෂ්ටි කෝණයෙන් ඔබව විනිශ්චය කරන අවස්ථාවල්නේ. ඔබ කරන දේ හරියට තේරුම් ගන්නෙත් නැතුව ඔබ කියපු දේ හරියට තේරුම් ගන්නෙත් නැතුව ඔබ යමක් කරද්දි තිබිච්ච චේතනාව හරියට තේරුම් ගන්නෙත් අවබෝධ කරගන්නෙත් නැතුව ඒ ගැන විමසා බැලීමකින් තොරව එක එක අයගේ දෘෂ්ටි කෝණ වලින් අපි ගැන විනිශ්චයන්ට ආපු අවස්ථාවල අපි කොච්චර දුක් විඳලා තියෙද? අපි කොච්චර පීඩා විඳලා තියෙද? ඒගොල්ලොන්ගේ විනිශ්චයන් හින්දා. ඒගොල්ලොන්ගේ නිගමන හින්දා. සමහර විට එයා එක දවසක්වත් ඔබ ඇසුරු කළත් නැහැ. සමහර විට එයා එක දවසක්වත් ඔබත් එක්ක කිසිම දෙයක් ගැන කතා කරලත් නැහැ. කරුණු කාරණා හරියට දන්නෙත් නැහැ. ඒත් ඔවුන් තාම හොඳින් දැක්කාසේ තමන්ගේ දෙසවනින්ම ඇහුවාසේ විනිශ්චයන් දෙනවා. හරියට කරුණු කාරණා නොදැන හරියට නොදැන අනවබෝධයෙන් ඔවුන්ගේ දෘෂ්ටියෙන් ඔවුන් විග්‍රහ කරනවා මෙහෙමයි කියලා. ඒ විග්‍රහයන් නිසා
ඔබට ඇති අත්දැකීම් බොහෝ පීඩා විඳපුනේ. එක එක්කෙනා එයාලගේ දෘෂ්ටියෙන් ඔබව විග්‍රහ කරන්න, විනිශ්චය කරන්න, ඔබ ගැන තීන්දුව දෙන්න යෑම නිසා විඳවපු අවස්ථා. මා ඔබට යෝජනා කරනවා ඒක නවත්තන්න බෑනි. එයාලා ඒක කළා. ඒගොල්ලෝ ඒක දිගටමත් කරයි. හැබැයි ඔබට එක දෙයක් පුළුවන්. ඒ මොකක්ද? ඔබ කිසිවෙකු ගැන කරුණු හරිහැටි තේරුම් ගැනීමකින් තොරව විනිශ්චයකට ඇවිල්ලා, නිගමනයකට ඇවිල්ලා, තීරණයකට ඇවිල්ලා අදහස් පළ කරන කෙනෙකු බවට පත් වෙන්න එපා. අඩුම කෙනෙක් ගැන අදහසක් කියන්න නම් එක ළඟින් දීර්ඝ කාලයක් සිහිනුවණින් ඇසුරු කරන්න ඕන. කෙනෙකුගේ සිල්වත්කමක් ගැන, කෙනෙකුගේ දුසිල්වත්කමක් ගැන අදහසක් කියන්නනේ. කොහොමද අපි නිගමනයකට එන්නේ? දීර්ඝ කාලයක් යනවා ඒකට. ඒ දීර්ඝ කාලයක් ගත වුණත් වැඩක් නැහැ. ඒ දීර්ඝ කාලය තුලම අපි කටයුතු කරලා තියෙන්නේ සිහි කල්පනාවෙන් තොරව නම්. සිහි නුවණින්, යෝනිසෝ මානසිකාරයෙන්, සති සම්පජඤ්ඤයෙන් යම් කිසි කෙනෙක් දිග්ගු කලක් තව කෙනෙක්ව අසුරු නිසුරු කරෝතින් නේ, අසුරු නිසුරු කරෝතින් පමණයි යම් අදහසක්, නිගමනයක්, විනිශ්චයක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක හරි අමාරු දෙයක්. මා ඔබට යෝජනා කරනවා, ඔබ ඔබේ ජීවිතේ එවැනි අන් අය විසින් කරපු වැරදි විනිශ්චයන් නිසා, වැරදි තීරණ ඔබ ගැන දීම නිසා, වැරදි නිගමනයන්ට ඔබ ගැන ආපු නිසා ඔබ මොන තරම් දුක් විඳලාද? මොන තරම් වේදනාවන් ඔබ විඳලාද? ඔවුන්ගේ දෘෂ්ටිය නිසා නේ, ඔවුන්ගේ දෘෂ්ටිය නිසා. මා ඔබට යෝජනා කරනවා, ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. ඔබ අන් අයට එවැනි ඔබේ දෘෂ්ටියෙන් අන් අය ගැන නිගමන දෙන කෙනෙකු බවට පත් වෙන්න එපා. අන් අය ගැන විනිශ්චයන්ට පත් වෙන යන කෙනෙකු බවට, විනිශ්චය කරන කෙනෙකු බවට පත් වෙන්න එපා. කරුණු කාරණා දන්නේ නැතුව කොහොමද අපි දේවල් කියන්නේ? කොහොමද අපි දේවල් ප්‍රකාශ කරන්නේ? මොකද අපි අපේ ලෝකයේ ඇතුලේ, අපේ රාමුව ඇතුලේ ලබා දෙන විනිශ්චයන් නිසා, ඇති කරන මේ අනන්‍යතා නිසා, ගහන ලේබල් නිසා මතක තියාගන්න, සමහර අයට සියදිවි නසා ගැනීම දක්වාම ගමන් කරන්නට වෙන තරම් පීඩා විඳිනවා. පෞල් විනාශ වෙලා යන තරම් පීඩා විඳිනවා. ප්‍රශ්න මතුවෙනවා අපේ නිගමන හින්දා. එනිසා ඔබ උත්සාහ කරන්න මේ, ඔබ උත්සාහ කරන්න ඔබේ ජීවිතේ අන් අයගේ ප්‍රශ්න ඉතින් විසඳන්න අපිට බෑනේ. ඔබ උත්සාහ කරන්න ඔබේ ජීවිතේ අනුන්ගේ වැරදි විනිශ්චයන් නිසා, ඔවුන්ගේ දෘෂ්ටිය මත පදනම් වෙලා කරපු ඔබ විඳවලා තියෙනවා නම්, ඔබ අපහසුතාවලට පත් වෙලා තියෙනවා නම්, ඔබ පීඩා විඳලා තියෙනවා නම්, මා යෝජනා කරනවා ඔබ පුළුවන් තරම් වීරය කරලා අන් අයට එවැනි විනිශ්චයන් දෙන කෙනෙකු බවට පත් නොවී ඉන්න. අන් අයට එවැනි විනිශ්චයන් දෙන කෙනෙකු බවට පත් නොවී ඉන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතේ ඔබට ඒකට වීරය කරන්න පුළුවන්. ඊළඟට ඔබට ඇති අත්දැකීම්, ඔබ ගොඩාක් උදව් කරපු අය පස්සේදී ඔබට
හිතා ගන්න බැරි තරම් ලොකු ද්‍රෝහිකම් නේ. ද්‍රෝහිකම් කරපු අවස්ථා ගැන ගොඩාක් උදව් අරගෙන සමහර විට ඔබට ඔබේ රැකවරණයට තියාගෙන ඉඳපු මුදල් ටික ඔබ දීලා තියෙනවා යාට. ඒකෙන් එයා උඩට ගිහිල්ලා අද ඔබට නොසැහෙන්න පීඩා, ප්‍රශ්න, හිංසා, කලකිරණ දේවල් ඔබට ඇති කරමින් ඇති. ඔබේ වේදනාව විඳින වැටි ඔබෙන් උදව් අරගෙන ඔබට ද්‍රෝහිකම් කරනකොට දැනෙන වේදනාව. ඔබේ ශක්තියෙන් ඉහළට ගිහිල්ලා ඔබට ද්‍රෝහී වෙනකොට දැනෙන වේදනාව. ඔබේ උපකාරයෙන් සාර්ථක වෙලා ඔබට ද්‍රෝහී ලෙස හිංසා පීඩා කරනකොට දැනෙන වේදනාව ඔබ අත්විඳලා ඇති. බොහෝ දෙනෙක් අත්විඳලා ඇති. සමහර විට දරුවන්ගේ, සමහර විට යාළුවන්ගේ, සමහර විට අසල්වාසීන්ගේ, කාගෙන්ද දන්නේ නැහැ. ඔබට අත්දැකීම් ඇති. ඔබ උදව් කරපු අයවලුන් විසින්ම ඔබගේ විනාශය, ඔබගේ පරිහානිය උදා කරන ඒ දරුණු ද්‍රෝහී අත්දැකීම් ඔබට ගොඩක් ඇති. බෝධිසත්වයන් වහන්සේටත් එවැනි අත්දැකීම් නේද බොහෝමයක් ලැබුණ සසර ගමනේදී. එක් අවස්ථාවක මිනිසෙක් වැටිලා ඉන්නව වලක වනාන්තරයේ අතරමං වෙලා. බෝධිසත්වයෝ වඳුරු කුලයක ඉපදිලා හිටියේ. අනේ දුක හිතිලා අනුකම්ප කරලා මේ මිනිස්යාව වලෙන් ගොඩ ගත්තා. මිනිස්සෙක් වලෙන් ගොඩ ගන්න දරපු වීරියේදී බෝධිසත්වයන් වහන්සේට හරි මහන්සි හිතුණා. මහන්සි දැනුණා. ඉතින් මේ මිනිස්යාත් වැතිරිලා හිටියා. බෝධිසත්වයන් වහන්සේ යාගේ ගාවට වෙලා ඇස් දෙක පියාගෙන විවේක ගත්තා. මහන්සි ආරමින් හිටියා. අර මිනිස්සයා කල්පනා කරන මට හරි බඩි කෙනි. ඉස්සෙල්ලාම කරන්න ඕන දැන් මේ වඳුරට නිින්ද ගිහිල්ලා මේක මරලා මස් ටික කෑවනම් මට හොඳට හයිය හත්තිය හදාගෙන කැලෙන් එළියට යන්න පුළුවන් කියලා. එයා ළඟ තිබිච්ච කල් ගෙඩියක් අරන් ඔළුවට කොටනවා. ඒ පහර දීමත් එක්ක නැගිටලා ඉක්මනින්ම ගහක අත්තක් උඩට නගිනවා. ලේ බේරිනේ. අහනවා එහෙම කරේ කියලා. අන්තිමට ඒත් බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා මම මෙච්චර අමාරුවෙන් උඩට ගත්තු මිනිස්සයා මෙයා මට මෙහෙම මගේ ජීවිතේ නැතිකරන්න මාව මරාගෙන කණ්ඩ හිතුවා. ඒත් මම මෙයාව උඩට ගත්තා. දැන් මෙයා දාලා ගියොත් මෙතන අනිවාර්යයෙන්ම මං උඩට ගන්ට දරපු වෑයමත් අපත යනවා. මෙයා මැරෙන අතරමං වෙලා. ඒ මිනිස්සයාට කිව්වා මම යන්නම් මේ වනාන්තරයෙන් එළියට යන පාර දිගේ. මම යන පාර දිගේ නුඹ එන්න කියලා අත්ෙන් අත්තට පනිමින් අර මිනිස්සයා වනාන්තරයෙන් එතර කළා. බෝධිසත්වයන් වහන්සේටත් ඒ අත්දැකීම තියෙනවා. ද්‍රෝහිකමේ අත්දැකීම. ද්‍රෝහීන් විසින් කරන ක්‍රියාවල පීඩාවේ අත්දැකීම බෝධිසත්වයන් වහන්සේට තදින් දැනුණා. සසරේ බොහෝ අවස්ථාවල දැනුණා. අපි වේදනාව මේ සංසාර ගමනේ කී වතාවක් නම් විඳලා තියෙද දන්නේ නැහැ. ඒකයි මේ සසර භයානක. ද්‍රෝහීකමේ වේදනාව. ද්‍රෝහීන් විසින් කරන දේවල් වල පීඩාව, ඒ දුක ඇස් දෙක වගේ බලාගත්තු අය, ඇස් දෙක වගේ රැක්ක අය, පණ වගේ රැක්ක අය, ආදරය කරපු අය, උදව් කරපු අය පෙරලා දැටි ලෙස හිංසා කරද්දී, පීඩා කරද්දී, ද්‍රෝහිකම් කරද්දී, වංචා කරද්දී, කපටිකම් කරද්දී දැනෙන දුක, වේදනාව ඔබ අත්විඳලා ඇති. මා ඔබට යෝජනා කරනවා ඒ අත්දැකීම මෙනෙහි කරන්න. මෙනෙහි කරලා
ඔබට අබමල් රේණුවක හරි උදව්වක් කරපු කෙනෙකුට කවදාවත් ද්‍රෝහිකමක් නොකරයි. කවදාකවත් ද්‍රෝහිකමක් නොකරයි. කිසිවෙකුට ද්‍රෝහිකම් කරන්න එපා. මෙතන අවධාරණය ඔබට උදව් කරපු කෙනෙකුට කවදාවත් ඔබ ද්‍රෝහිකමක් කරන්න හිතන්න එපා. වචනකින්වත් සිතුවිල්ලකින්වත් ඔබ ද්‍රෝහි වෙන්න එපා. මොකද හේතුව ඔබ ඒ වේදනාව දන්න කෙනෙක්. අනෙකෙකු විසින් Tamanට ද්‍රෝහිකමක් කරාට පස්සේ තියෙන දුක අත්විඳ කෙනෙක් නම් ඔබ ඒ වේදනාව ඔබ දන්නවනම් ඒ පීඩාව ඔබ දන්නවනම් ඒ පරාජිත හැඟීම ඔබ දන්නවනම් Taman හොඳටම උදව් කරපු කෙනෙකුගේ ද්‍රෝහිකමක් නිසා ඇතිවෙන ඒ අසරණකම දන්නවනම් ඒ වේදනාව ඔබට මතක නම් ඔබ කිසිවෙකුට කිසි කලක ද්‍රෝහියෙක් වෙන්න එපා. ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පුහුණු වෙන කෙනෙකුගේ ස්වභාවය. අත්තානං උපමං කତ୍වා. Taman විඳ දේ තව කෙනෙකුට විඳින්න දෙන්නේ නැහැ. තව කෙනෙකුට ඒ පීඩාව දැනෙන්න දෙන්නේ නැහැ. ඒ දුක තව කෙනෙකුට Taman නිසා විඳින්න දෙන්නේ නැහැ. ඒක භාග්‍යවතුන් වහන්සේ අපිට උගන්වන ඉතාම වටින අතූපනායික ධර්මපර්යායෙන් හොඳට තේරුම් අරගෙන පුහුණු වෙන්න තියෙන වටින ධර්ම කාරණයක්. අන්තිම කාරණේ තමයි මා ඔබට යෝජනා කරනවා. ඒ තමයි ඔබට ඔබේ ජීවිතේ සුළුවෙන් හෝ උපකාරයක් කවුරු හරි කරාට පස්සේදී ඒ උපකාරය නිසා ඔබට ලැබුණු සතුට මතක නම් කවුරු හරි කෙනෙක් අන්ත අසරණ වෙලා ඉඳිති ඔබට කරපු උපකාරයක් නිසා ඔබට ලැබුණු සැනසීම ඔබට මතක නම් ඒ සැනසීම ඒ සැහැල්ලුව ඔබට මතක නම් සමහර කෙනෙක් කතා කරපු වචනයක් නිසා ඔබට දැනුණු සැහැල්ලුව ඔබට දැනුණු සැනසීම සමහර කෙනෙක් පොඩි වෙලාවක් ඔබත් එක්ක ඉඳපු නිසා ඔබ වේදනාවෙන් ඉන්න වෙලාවක ඔබ දුකෙන් ඉන්න වෙලාවක ඔබ අනිකා එක්ක සුළු වෙලාවක් ඉඳීම නිසා නේද? ඔබ එක්ක අනෙක සුළු වෙලාවක් ඉඳීම නිසා ඔබට දැනුණා නම් යම් කිසි සැනසීමක් සතුටක් සහනයක් මා ඔබට යෝජනා කරනවා. ඔබට ලැබුණු ඒ සැනසීම අනිත් අයටත් දෙන්න. වචනකින් හරි ක්‍රියාවකින් හරි භෞතික දෙයකින් හරි ද්‍රව්‍යකින් හරි සිතුවිල්ලකින් හරි ඔබට ලැබුණු සැනසීමේ වටිනකම ඔබ දන්නා නම් ඒ සැනසීම තව කෙනෙකුට හරි ජීවිතේ දෙන කෙනෙකු බවට ඔබපත් වෙන්න. එතකොට මේ ලෝකේ තව කෙනෙකුට දැනේවි මම මෙයා නිසා හිත හදාගත්තා කියලා. මම මෙයා නිසා සැනසෙල්ල නිදාගත්තා කියලා. මම මෙයා නිසා මගේ ඔළුව නිදහස් කරගත්තා කියලා. මගේ පීඩාව අඩු වුණා කියලා. ඒක ඔබ කරන උතුම් පින්කමක්. තව කෙනෙකුට අල්ප මාත්‍ර හරි සැනසීමක් දෙන එක. කවුරුන් හෝ කෙනෙකු එකම එක දවසක අන්ත අසරණ වෙලා ඉඳපු වෙලාවක ඔබට කියපු එක සැනසිලිදායක වචනයක්ින්ද ලැබපු සැනසෙල්ල මතක් කරමින් ඔබ අනෙකෙකුට සැනසෙල්ලක් වෙන විදියට කතා කරා. හැසිරෙන්න. තීරණ ගන්න. ක්‍රියා කරා. අද ඔබත් එක්ක සාකච්ඡා කළේ ඔබේ ගෘහස්ත ජීවිතයටත් ඔබේ මේ භවය පුරාවටමත්
පුහුණුවෙන්ට වටින ඊටාම උතුම් ධර්ම කරුණු කීපයක් තමන්ව උපමාවට ගනිමින් යහපත් වීම උසස් තත්වයකට තමන්ගේ ජීවිතය පත් කර ගැනීම අන් අයට කරදර හිංසා පීඩා නොකිරීම පුළුවන් තරම් අන් අයට යහපතක් සෙතක් ශාන්තියක් අත් කරන කෙනෙකු බවට පත්වීම චින්තා ගෝමස් මැතිනියට අද ඊටාම සතුටට පත්වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ උතුම් පින්කමට දායක වීම ගැන 300කට අධික පිරිසක් අඛණ්ඩව මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළා. තව දසදහස් ගණනක් බුද්ධ පුතුන් මුහුණු පොතේ YouTube නාලිකාවේ තව කාලාන්තරයක් මේ දේශනා ශ්‍රවණය කරලා අල්ප මාත්‍ර වූ හෝ යහපත් බවක් සැනසීමක් උසස් බවක් ප්‍රබුද්ධ බවක් ජීවිතය තුළ අත්කරගත්තොත් ඒ පින කුසලයක් ඔබට අත්විඳින්නට පුළුවන්. අද රැස් කරගත්ත පින් කුසල් අනුමෝදන් කරමු. අදට මාස 3කට පෙර ගම්පහ තක්ෂිලාවේ ගුරු මාතාවක් ලෙස ඉඳලා අභාවයට පත්වන්නට යෙදුන හර්ෂනි දිසානායක ගුරු මාතාවටත් අවුරුදු 47කට කලින් මිය ගිය මාලනි දිසානායක ආදරණීය අම්මට KB දිසානායක ආදරණීය තාත්තට මේ පින් අත් වේවා. බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස නමින් වගේම අනෙක් පින්කමට උපකාරවත් වුණු සියලු දෙනා නමින් මිය ගිය ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ වසංගත තත්වය නිසා මිය ගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා. අපේ මේ භවයේ මෙන්ම සසර ගමනේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේ උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය දරුවන්ට බිම්සරි හිරුෂ් දරුවන්ට ලැබේවා. ඒ දරුවන්ට කායික මානසික සැනසෙල්ල සතුට උදා වේවා. දියුණුව ලැබේවා. ඒ වගේම දීක්ෂා දිහංගා කියන දියණිවරුන්ටත් බුද්ධික ප්‍රතිභා කියන ඒ පින්වත් පිරිසටත් බණ අහපු බණ පින්කමට දායක වුණු චින්තා ගෝමස් මැතිණිය ඇතුළු සියලු දෙනාටත් සම්බන්ධීකරණය කරපු අපේ ජීවක කොබ්බකඩුව මැතිතුමන් ඒ වගේම අක්ෂිකා කොබ්බකඩුව මැතිණිය ඇතුළු සියලු දෙනාටත් අපේ ලක්කිවි පදනමේ සියලු සමාජික මහත්මීන්ටත් බණ අහපු හැම දෙනාටමත් විශේෂයෙන්ම මේ සේනාසනය කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ෆුජි සුගත සෙනසුන කන්සයි සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර යාදිපත්‍ය හොබවන අපේ සහෝදර හුරුළුනික වැවේ සතහව සුදම්ම සාමින් වහන්සේට ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අම්පිටියේ අපේ සහෝදර සදාවාසයන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් බණ අහපු ඔබටත් ලංකාවාසීන්ට ලෝකවාසීන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. තුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට චින්තා ගෝමස් මැතිණිය නමින් මියගිය සියලු ඥාතීන් ඇතුළු මියගිය අපේ ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් කුසල් පාරමී වේවා. උපදින හැම භවයකමත් මේ භවයේ පුරාමත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී සසර දුක් නිමා කර නිවනින් සැනසෙන්නට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.